තෙරුවන් සරණයි ආයුබෝවන්. 10 ශ්‍රේණියේ 20 වෙනි පාඩම ධර්මයේ කියන කොටසේ ධර්මය පිළිබඳව ඉගැන්වෙන කොටසේ පටිච්ච සමුප්පාදය කියන පාඩම. බුදුදහමේ ගැඹුරුම ඉගැන්වීමක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ. ඉතින් අපි බලමු 10 ශ්‍රේණියේ දහම් පාසලේ 20 වෙනි පාඩම විදිහට ඉදිරිපත් වෙලා තියෙන මේ පාඩමේ අපිට තේරුම් ගන්නට තියෙන කරුණු දහම් කරුණු විදිහටත් ඒ වගේම ජීවිතයට එකතු කර ගැනීම සඳහා මෙතන කරුණු ඇතුළත් වෙලා තිනවා මේ පාඩමේ. ඒ හැම කාරණයකටම අවධානය යොමු කරමින් අපි සාකච්ඡාව සිදු කරමු. හරිම උනන්දුවෙන් ඕනෑකමින් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න අපි බලමු. පාඩමේ සඳහන් වෙන ආකාරයටම තියෙන කරුණු පැහැදිලි කරගන්නට තමයි අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. ඒකට හේතුව තමයි ඔබට මේ දහම් කරුණු අවබෝධ කරගන්නටත් විභාග ආදීදී ඒ විභාග ආදී කටයුතු වලට දහම් දැනුම ඇති කරගන්නටත් මේක හේතුවක් වෙන නිසා තමයි මේ විදිහට අපි සාකච්ඡාව පවත්වන්නේ. අපි බලමු මොනවද තියෙන විශේෂ කරුණු කියලා. බුද්ධත්වයෙන් පළමු සතියේ විමුක්ති සුවයෙන් ගත කළ බුදුරජාණන් වහන්සේ සත්වන දින රාත්‍රියේහි පටිච්චසමුප්පාද ධර්මයේ මෙනෙහි කළ බව මහා වග්ගපාළියේ සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පළමු වන දෙවන තුන්වන විදිහට සති 7ක් ගත කරනවා. ඒ සති 7න් දුවේ පුතේ පළවෙනි සතියේ අවසාන දවසේ පළමුව සත්වන දින රාත්‍රියේ 7 වෙනි දවසේ පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියේ 7 වෙනි දවසේ පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කරා කියලා සඳහන් වෙනවා. එහෙනම් බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුලින්ම සිහිපත් කරපු කාරණාවක් තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය පළවෙනි සතියේ අවසාන දවසේ මෙනෙහි කරනවා. ඒ ගැන සඳහන් වෙන්නේ මහා වග්ගපාළි කියන විනය පිටකයට අයිති ග්‍රන්ථයේ තුල. මහා වග්ගපාළි කියන එක විනය පිටකයට තමයි අයිති වෙන්නේ. එහි තමයි මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සති ගෙවද්දී පළවෙනි සතියේ අවසාන දවසේ පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කළා කියලා සඳහන් වෙන්නේ. එම පටිච්ච සමුප්පාදයේ බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මූලිකම ඉගැන්වීමක් තමයි බුදු දහමේ තියෙන පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ. එතකොට බුදු දහමේ මූලික ඉගැන්වීමක් කියලා අපි කතා කළා. එය බෞද්ධ හේතුඵලවාදයේ ලෙසද හඳුන්වනු ලැබේ. බෞද්ධ හේතුඵලවාදී ඉගැන්වීම එහෙම නැත්නම් බෞද්ධ හේතුඵලවාදය කියලත් සඳහන් කරනවා. මේ හඳුන්වා දෙන වචන දහම් කරුණු මතක තියාගමු. අපි පැහැදිලි කරගත යුතු අවස්ථාවලදී පැහැදිලි කර ගැනීමක් සිදු කරමු. හේතුඵලවාදය. හේතුඵලවාදය ගැන තමයි අපි දැන් කතා කරන්නට යන්නේ. ඒ නිසා මම හේතුඵලවාදය කියන එක ගැන මෙතනදී විස්තර කරන්න යන්නේ නැහැ. දුක ඇතිවීම හා නැතිවීම පිළිබඳව බෞද්ධ විග්‍රහය පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාදයේනි. දුක ඇතිවීම සහ දුක නැතිවීම ගැන විග්‍රහ කිරීම අපිට දකින්න පුළුවන් පටිච්ච සමුප්පාද න්‍යාය තුල. පටිච්ච සමුප්පාද න්‍යාය තුල පටිච්ච සමුප්පාදය කියන ඉගැන්වීම තුල. එය ගැඹුරු දහමකි. එය අවබෝධ නොකරන තාක්කල් ප්‍රජාව වැරදි දෘෂ්ටිවලට බැස ගන්නා බවත් ඒ නිසා සසරින් එතර වීමට නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඉතින් පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ නොකර ගැනීම තමයි අවබෝධ නොකර ගැනීම තේරුම් නොගැනීම තමයි සසර ගමන් කිරීමට හේතුව. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව. එහෙනම් සසර ගමන් කිරීමට හේතුව මොකක්ද? පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් නොගැනීම නිසා. පටිච්ච සමුප්පාද ධර්මයේ තුල චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක වෙන ආකාරයත් ඇතුළත් වෙලා තියෙනවා. එහෙමනම් පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් නොගැනීම තමයි සසර අපි නැවත නැවත ඉපදෙමින් ගමන් කරන්න හේතුව ප්‍රධාන හේතුව වෙන්නේ. යමෙක් පටිච්ච සමුප්පාදයේ දකීනම් හෙතම ධර්මයේ දකින බවත් යමෙක් ධර්මයේ දකීනම් හෙතම පටිච්ච සමුප්පාදයේ දකින බවත් දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනවා නම් ඔහු ධර්මය අවබෝධ කරගන්නවා කියලා. පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනවා කියලා කියන්නේම ධර්මය අවබෝධ කරගන්නවා කියන එක. ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ වෙන මුකුත් නෙවෙයි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නවා තේරුම් ගන්නවා කියන එක. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති.
ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ කාරණේ තමයි මේ සඳහන් කරන්නේ යමෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්නවා කියන එක තමයි ධර්මයේ දකින්නවා කියලා කියන්නේ. යමෙක් ධර්මයේ දකින්නවා කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්න එකමයි කියලා මෙතන සඳහන් කරනවා. ඒ නිසා එම ගැඹුරු වූත් විශිෂ්ට වූ ධර්මයේ පිළිබඳව යම් ප්‍රමාණයක හෝ අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ දැරීම අතිශයින් වැදගත් කාරණයක් වෙනවා. ඇත්තටම පටිච්ච සමුප්පාද ධර්මය සම්පූර්ණ වශයෙන් අපිට අවබෝධ කරගන්න හරිම අමාරුයි. එහෙම පටිච්ච සමුප්පාද ධර්මයේ නිවැරදිව හරියට අවබෝධ කරගත්තොත් අපිට ඒ අවස්ථාවේදීම නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියන්නේ මොකක්ද කියලා යම් කිසි ආකාරයකින් හෝ අවබෝධයක් ඇති කරගන්න අපිට පුළුවන්. ඒ වගේම අපිට ඒක වැදගත් වෙනවා. අපි ඉතින් මේ පාඩමේදී සූදානම් වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව යම් කිසි අවබෝධයක් ඇති කරගන්නට තමයි උත්සාහ කරන්නේ. පටිච්ච සමුප්පාදය යන්නේ අදහස් කරන්නේ සහේතුක බවයි, සප්‍රත්‍ය බවයි, අහේතුක අප්‍රත්‍ය නොවන බවයි. සහේතුක බවයි, හේතු සහිත බව. ඒ වගේම ප්‍රත්‍ය සහිත බව. සප්‍රත්‍ය බව කියලා කිව්වේ ප්‍රත්‍ය සහිතයි. අහේතුක අප්‍රත්‍ය නොවන බව. හේතුක අප්‍රත්‍ය නොවන බව. අපි කරුණු කතා කරනකොට මේක තව ටිකක් පැහැදිලි වෙයි. මතක තියාගන්න පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ හේතුඵල සහිතයි කියන එක. හේතුන් වලට ඵල අනිවාර්යයෙන්ම පවතිනවා කියන එක. හේතු ඵලවලින් තොරව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ කියවෙන්නේ. සහේතුක බව, ඒ වගේම ප්‍රත්‍ය සහිත බව කියන එක හොඳින් මතක තියාගන්න. එනම් ලෝකයේ වස්තු පුද්ගල සිද්ධ යන සියල්ලම හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයකට අනුව ක්‍රියාත්මක වන බවයි. ලෝකයේ පුද්ගලයෝ ඉන්න පුළුවන්. ලෝකයේ වස්තු පුද්ගල සිද්ධි. ලෝකයේ තියෙන වස්තු පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම සිද්ධි පවතිනවා. අපි හිතමුකෝ වස්තුවක් ගත්තොත් ඒ වස්තුවට ඒ වස්තුව නිර්මාණය වීමට හේතු තියෙනවා. ඒ වගේම පුද්ගලයෙක් ගත්තොත් ඒ පුද්ගලයා නිර්මාණය වීම සඳහා හේතු සහ ප්‍රත්‍ය තියෙනවා. ඒ පුද්ගලයා ඒවත් එක්ක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සිද්ධි තියෙනවා. අපි හිතුවොත් වර්ෂාව කියන සිද්ධිය, ඒ සිදුවීම සිද්ධ වෙන්නේ හේතු සහ ප්‍රත්‍ය අනුව. ඉබේටම සිද්ධ වෙන කාරණාවක් නෙමෙයි. ඒක ස්වභාවික ක්‍රියාවලියක් තුල තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම යම්කිසි වස්තුවක් තුලත් හේතු ප්‍රත්‍යවල සමவாயයෙන් තමයි සකස් වීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම පුද්ගලයෙක් ගත්තොත් අපි පුද්ගලයාත් එක්ක පටිච්ච සමුප්පාද ධර්මයට අනුව හේතු ඵල සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කතා කරමු. එතකොට පැහැදිලි වෙවි. මේ වස්තුවක් ගත්තත්, පුද්ගලයෙක් ගත්තත්, සිද්ධියක් ගත්තත් අනිවාර්යෙන් මේ සියල්ලකටම හේතු සහ ප්‍රත්‍ය කියන දේවල් වල හේතු සහ ප්‍රත්‍ය සම්බන්ධතාවයක් පවතිනවා. අහේතු අප්‍රත්‍ය, එහෙම නැත්නම් අහේතුකව ප්‍රත්‍ය වලින් තොරව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ හේතු යන්නේ අදහස් කරන්නේ කිසියම් ප්‍රතිඵලයක් ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන කාරණයයි. අන්න හේතු යන්නෙන් අදහස් කරන්නේ අපි ඒක තේරුම් ගන්නට උත්සාහ කරමු. හේතු යන්නෙන් අදහස් කරන්නේ කිසියම් ප්‍රතිඵලයක් ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන කාරණයයි. කිසියම් ප්‍රතිඵලයක් ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන කාරණයට කියනවා හේතුවක් කියලා. යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් සිදුවෙන යම් කිසි දෙයක යම් කිසි ප්‍රතිඵලයක් ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන කාරණය, ප්‍රධාන සාධකයට කියනවා හේතුව කියලා. ඒ සඳහා බලපාන අනෙකුත් සාධක ප්‍රත්‍ය යන්නෙන් අදහස් කෙරේ. ඒ සඳහා බලපාන අනිත් සාධක, අනික් සාධක වලට මොකක්ද කියන්නේ? ප්‍රත්‍ය කියලා. හේතු කියලා කිව්වා ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය, ප්‍රධාන කාරණය. ඒ සඳහා බලපාන අනික් සාධක වලට කියනවා ප්‍රත්‍ය යන්නෙන් අදහස් කෙරේ. ප්‍රත්‍ය කියලා කියනවා. ප්‍රත්‍ය යන්නෙන් අදහස් කරේ. අනිකුත් සාධක ප්‍රත්‍ය කියලා කියනවා. අපි අනිකුත් සාධක වලට කියනවා ප්‍රත්‍ය කියලා. හරි.
ආයත් වතාවක් ඒකම බලන්න හේතු යන්නෙන් අදහස් කරන්නේ කිසියම් ප්‍රතිඵලයක් ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන කාරණය හේතු කියලා කියනවා. ඒ සඳහා බලපාන අනිකුත් සාධකවලට කියනවා ප්‍රත්‍ය කියලා. එතකොට අංකුරයක් ඇතිවීමට හේතුව වන්නේ බීජයයි පස ජලයේ වාතය ආදී ප්‍රත්‍යයයි බුදුදහම ලෝකයේ වස්තු පුද්ගල සිද්ධි යන සියල්ලම විග්‍රහ කරන්නේ මෙම න්‍යාය පදනම් කරගෙන. අන්න මෙතනදී පැහැදිලි කරනවා හේතු කියන එක සහ ප්‍රත්‍ය කියන එකට උදාහරණයක් දක්වනවා. මොනවද? එහෙනම් ප්‍රධාන කාරණය අංකුරයක් ඇතිවීමට හේතුව වන්නේ බීජයයි පස ජලයේ වාතය ආදී ප්‍රත්‍යයයි. එහෙනම් මේ අපි කතා කරපු උදාහරණයට අනුව ගත්තොත් ප්‍රධාන කාරණය මොකක්ද? ප්‍රධාන කාරණය බීජය. ඒ සඳහා බලපාන අනෙකුත් සාධක මොනවද? මෙන්න මේ සාධක. මෙන්න මේ සාධක. පස ජලය වාතය ආදිය තමයි ප්‍රත්‍ය බවට පත් වුනේ. එහෙනම් ප්‍රධාන සාධකය හේතුව බීජය. ඒ හේතු ඇතිවෙන්න බලපාපු ප්‍රත්‍ය මොනවද? පස ජලය වාතය ආදී සාධක. එහෙනම් මේ දෙකේ එකතුවක් වුණාට පස්සේ මොකද වෙන්නේ? පැලයක් හටගන්නවා. පැලයක් හටගන්න. හේතු ඵල ප්‍රතික්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට ගහක් හට ගැනීම කියන සිද්ධිය සිදු වෙනවා. ඒ සිදුවීම සිදු වෙන්නේ බීජය කියන ප්‍රධාන සාධකයේ හේතුව විදිහට යෙදිලා පස ජලයේ වාතය කියන ප්‍රත්‍ය අනෙකුත් සාධක විදිහට යෙදිලා ප්‍රත්‍ය විදිහට යෙදිලා ගහක් හට ගැනීම කියන කාරණේ සිද්ධ වෙනවා. මං හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නට ඇති මේ කියන කාරණේ. ඊළඟට බුදුදහමේ ලෝකයේ වස්තු පුද්ගල සිද්ධි යන සියල්ලම විග්‍රහ කරන්නේ මෙම න්‍යාය පදනම් කරගෙනය. එහෙනම් පුද්ගලයෙක් කියන කෙනා ඇති වෙන්නටත් ওই විදිහට ප්‍රත්‍ය ප්‍රධාන සාධකයක් සහ එහෙම නැත්නම් හේතුවක් ඒ වගේම තවත් ප්‍රත්‍ය හේතු වෙනවා. යම්කිසි සිද්ධියක් යම්කිසි වස්තුවක් ඇතිවීමටත් ඒ ආකාරයේ හේතු ප්‍රත්‍ය සමවායක් සම්බන්ධ වෙනවා. ඉහත සඳහන් ප්‍රතිත්‍ය සමුත්පාද න්‍යාය බුදුරජාණන් වහන්සේ ඉතාම කෙටියෙන් මෙසේ දේශනා කරනු ලැබ ඇත. අපි මුලින් කතා කරපු පටිච්ච සමුප්පාද න්‍යාය බුදුරජාණන් වහන්සේ කෙටියෙන් මෙන්න මෙහෙම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඉගැන්වෙන මූල සූත්‍රය කියලා තමයි මේකට කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇතිකල්හි මෙය වේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මෙය ඉපදෙන කල්හි හටගන්නා කල්හි මෙය උපදී. ඉමස්මින් අසති ඉදං න හෝති මෙය නැති කල්හි මෙය නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මෙය නැතිවීමෙන් මෙය නැතිවේ කියන අදහස් තමයි පාඨයේ තියෙන්නේ. මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නැති වී යාමෙන් මෙය නැතිව යයි. ඒ විදිහට දක්වනවා. මේ න්‍යායත් අපිට පටිච්ච සමුප්පාදය කියන්නේ හේතු ප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තා වගේ තේරුම් ගන්නට පුළුවන්. දහම් කරුණු විදිහට මේක මතක තියාගන්න. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන මේ මූල සූත්‍රය හොඳින් මතක තියාගන්න. එහි අදහසත් මේ යටින් සඳහන් වෙනවා. මේ ඇති කල්හි මෙය වෙයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මෙය ඉපදීමෙන් එහෙම නැත්නම් මෙය හට ගැනීමෙන් මෙය උපදී මෙය හට ගනී කියලා කියන්න පුළුවන්. ඉමස්මින් අසති ඉදං න හෝති මෙය නැති කල්හි මෙය නොවේ. ඉමස්මින් අසති කියලා කියන්නේ නැහැ කියන එක. මෙය නැති කල්හි ඉදං න හෝති. හෝති කියලා කියන්නේ වෙයි. න හෝති කියලා කියන්නේ නොවේයි නැහැ කියන එක. මෙය නැති වී යාමෙන් මෙය නැතිව යයි. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නැති කල්හි සහ මෙය නැතිව යාම කියන දෙකක්. ඉමස්මින් අසති මේ නැති කල්හි ඉදං න හෝති මෙය නැහැ. ඉමස්ස නිරෝධම් තිබුණු දෙයක් නැති වුණාට පස්සේ කියන කතාව තමයි මෙතනදී කියන්නේ.
ඉමස්මින් අසති ඉදං නහෝති මෙතන නැති දෙයක් ගැන කියන්නේ. මෙතන නැතිව යාමක් ගැන කියන්නේ. ඉමස්ස නිරෝධා නැතිව යෑමෙන් ඉදං නිරුද්ධති මෙය නැතිව යයි කියන අදහස තමයි එතන තියෙන්නේ. ඒ මූල සූත්‍රය හොඳින් මතක තියාගෙන මෙහි මෙය යන්නට සංකේතයක් යෙදුවහොත් මෙසේ ලියා දැක්විය හැකිය. මෙහි මෙය කියන එක සංකේතයක් විදිහට යොදලා ගත්තොත් අයන්න ඇති කල ආවේ අයන්න තිබුණම සිංහල හෝඩිය හෝ පාලි හෝඩිය අයන්න තියෙනකොට ආයන්න තියෙනවා. අයන්න තියෙනකොට ආයන්නක් අපිට දකින්න පුළුවන්. ඊළඟට උපදිත උපදී උපදින කල්හි තමයි කියන එක හටගන්නේ. කියන එක උපදිනකොට කියන එක උපදිනවා. ඊළඟට නැති කල්හි නොවේ. කියන සංඥාව නැති වෙනකොට කියන සංඥාව නැහැ. එතකොට නැති වෙත නැති වෙයි. ඒ විදිහට තමයි පොතෙත් මේ අකුරු මේ විදිහටම තමයි දක්වලා තියෙන්නේ. ඇති කල වෙයි. උපදිත උපදී. නැති කල නොවේ. නැති වෙන නැති වෙත නැති වේ කියලා තමයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. නැති වෙන කල්හි ඇති කල වෙයි. උපදින කල්හි උපදී. නැති කල්හි නොවේ. නැති වෙන කල්හි නැතිවේ කියන එක තමයි කියන්නේ. පළමු වැන්නෙන් පැවැත්මේ සම්බන්ධය දැක්වේ. පැවැත්මේ සම්බන්ධය තමයි දක්වන්නේ. මොකක්ද මේ පැවැත්මේ සම්බන්ධය? පටිච්ච සමුප්පාදේ අනුලෝම සහ පටිලෝම කියන ක්‍රම දෙකක් යටතේ උගන්වනවා. පළමුව අනුලෝම ක්‍රමය කියලා කියන්නේ පැවැත්මේ සම්බන්ධතාවය. ඒක තමයි මෙතනදී කියන්නේ. ඇති කල ආවේ උපදින කල්හි වේ. පුද්ගලයෙක් තුළ කෙලෙස් ධර්මත් එක්ක ක්‍රියාත්මක වෙනකොට කෙලෙස් උපදිනකොට පුද්ගලයා කියන කෙනා හට ගන්නවා. ඒ වගේම පුද්ගලයා ඉන්න කල්හි කෙලෙස් පවතිනවා. පුද්ගලයාගේ සිත තුළ කෙලෙස් පවතිනවා කියන අදහස. ඒ විදිහට ගත්තම කෙලෙස් පවතින කල්හි සසර තුළ පුද්ගලයාට ගමන් කිරීම සඳහා හේතු සහ ප්‍රත්‍ය තියෙනවා. හේතුව මොකක්ද? පුද්ගලයාගේ කර්ම ශක්තියින් තමයි එතකොට ප්‍රත්‍ය බවට පත්වෙන්නේ. ඒක එතකොට පළමු වැන්නෙන් පැවැත්මේ සම්බන්ධය දැක්වේ කියලා කියනවා. ඊළඟට නැති කල නොවේ. නැති වෙත නැතිවේ කියන එකෙන් දෙවැන්නෙන් උත්පාද සම්බන්ධය දැක්වේ. හට ගැනීම හා සම්බන්ධව සහ නිරුද්ධ වීම සම්බන්ධව තමයි දැක්වෙන්නේ. අපි බලමු තවත් දුරට මේ පාඩමේ විස්තර කරන්නේ කොහොමද කියලා. මෙහි එකම දේ දෙවරක් සඳහන් වෙතැයි ඇතැම් විට හැඟී යා හැකිය. එහෙත් එසේ නොවේ. පළමු වාක්‍යයේ වෙයි යන්න දෙවනුවට දෙවැන්නෙහි උපදී යනුවෙන් සඳහන් වීම සැලකිල්ලට ගත් විට මෙහි වෙනසක් ඇති බව තේරුම් ගත හැකිය. මෙහි ඇත්තේ හේතුඵල සම්බන්ධය දැක්විය හැකි ආකාර දෙකකි. හේතු ප්‍රත්‍ය දක්වන්න පුළුවන් ආකාර දෙකක් තමයි මේ තියෙන්නේ කියලා සඳහන් කරනවා. අපි තවත් ඉදිරියට සාකච්ඡා කරමු. තරාදියක් ගැන සිතමු. එහි තටු දෙක පවතින්නේ සමාන්තරවය. එක් තටුවක් පහත් වී පැවතෙතොත් ඊට සමාන්තරව අනිත් තටුව එසවී පවතී. මුලින් කී තටුව එසවී පැවතුනොත් ඊට සමාන්තරව අනෙක් තටුව පහත් වී පවතී. තරාදියකට මොනවා හරි දැම්මට පස්සේ එක පැත්තකට බර වැඩි වුණොත් මොකද වෙන්නේ? අනිත් පැත්ත ඉස්සිලා තියෙනවා. අනිත් පැත්තට බර වැඩි වුණොත් ආයෙ නැවත වතාවක් ඉස්සිලා තිබුණු පැත්ත පහත් වෙලා අනිත් පැත්ත ඉස්සෙනවා. එතකොට පළමු වාක්‍යය දැක්වෙන්නේ එබඳු සම්බන්ධයකි. භෞතික නිදසුනක් යොදා ගැනුනේ තේරුම් ගැනීමේ පහසුවටය. ආධ්‍යාත්මික කරුණුවලදීද එබඳු පැවැත්මේ සම්බන්ධතාවක් ඇත. එහි තටු දෙක අපි ආයත් වතාවක් බලමු මේ උදාහරණය තේරුම් ගන්නට. එහි තටු දෙක පවතින්නේ සමාන්තරවය. සාමාන්‍ය
තරාදියක් ගත්තම මේ තරාදියේ තටු දෙක සමාන්තරවනේ පවතින්නේ දෙපැත්තම එක හා සමානව පවතින. එක් තටුවක් පහත් වී පැවැත්වොත් ඊට සමාන්තරව අනිත් තටුව එසවී පවතී. මොනවා හරි හේතුවක් නිසා එක පැත්තක් පහත් වෙලා තිබුණොත් අනිත් පැත්ත ඉස්සිලා තියෙනවා. මුලින් කී තටුව එසවී පැවතුනොත් ඊට සමාන්තරව අනෙක් තටුව පහත් වී පවතී. මොකක් හරි හේතුවක් නිසා අනිත් පැත්ත නැවත වතාවක් පහත් වුණොත් අනිත් පැත්ත ඉස්සිලා පවතිනවා. අන්න ඒ වගේ භෞතික දෙයක් යොදාගෙන මෙතනදී උදාහරණයක් කියනවා. අපිට තවත් මේවා විස්තර කරලා තේරුම් ගන්නට පුළුවන්. පාඩමේ සඳහන් වෙන විදිහට උත්පාද සම්බන්ධය පැහැදිලි කර ගැනීමටද භෞතික උදාහරණයක් ගනිමු. උත්පාද කියන එක තේරුම් ගන්න ඔන්න මේ ඇති කල්ලි මේ වේ ඒ කියපු එකට තමයි උදාහරණය කිව්වේ. ඇති කල ආවේ උපදිත උපදී කියන එක තමයි මේ විස්තර කළේ තරාදියක් අරගෙන. ඊළඟට උත්පාද සම්බන්ධය පැහැදිලි කර ගැනීමටද භෞතික උදාහරණයක් ගනිමු. පහන් සිළුව සහ ආලෝකය අතර සම්බන්ධය ගැන සිතන්න. පහන් සිළුවක් පහන් දැල්ල සහ ආලෝකය කියන දෙක අරගත්තොත් ඒ දෙක අරගෙන අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මේ ගැන තේරුම් ගන්න පුළුවන්. ආලෝකය ඇති වූයේ පහන් සිළුව නිසාය. පහන් සිළුව හෙවත් පහන උපන් නිසා ආලෝකය උපන්නේය. පහන් සිල ඇතිවීමත් ආලෝකය ඇතිවීමත් අතර වශයෙන් දීර්ඝ පරතරයක් නොවුනද මුලින් ඇති වූයේ පහන් සිල බව පැහැදිලිය. මෙය ආලෝකය ඇති වූයේ පහන් සිළුව නිසා. ආලෝකය ඇති වෙන්නේ පහන පත්තු කළාට පස්සේ පහන නිසා. එතකොට පහන් සිළුව හෙවත් පහන උපන් නිසා ආලෝකය උපන්නේ. පහන උපන් නිසා ආලෝකය උපන්නේ. එහෙම නැත්නම් පහනක් එතන තිබුණේ නැත්නම් ආලෝකයක් උපදිනවද? ආලෝකයක් හටගන්නවද? ආලෝකයක් හටගන්නේ නැහැ. එහෙනම් පහන උපන් නිසා පහන තිබුණු නිසා තමයි ඒක පත්තු කරන්න පුළුවන් උනේ. පහන් සිල ඇතිවීමත් ආලෝකය ඇතිවීමත් අතර දීර්ඝ පරතරයක් නොවුනද දීර්ඝ පරතරයක් තිබ්බේ නැති වුණාට මුලින් ඇති වූයේ පහන් සිල බව පැහැදිලිය. මුලින් ඇති වුණේ පහන් සිල. පහන් සිල තමයි ඇති වුණේ ආලෝකයට කලින්. ආයත් වතාවක් බලන්න පහන් සිල ඇතිවීමත් ආලෝකය ඇතිවීමත් අතර දීර්ඝ පරතරයක් නොවුවද පහන් සිල ඇතිවීමත් ආලෝකය ඇතිවීම. පහන් සිල මොකද්ද මේ පහන් සිල කියන්නේ මෙතන? පහනේ එළිය. පහනේ එළිය. එහෙම නැත්නම් පහන පත්තු කළාට පස්සේ පහනේ දැල්ල. පහනේ දැල්ලයි ආලෝකයයි ඇතිවීමත් අතර දීර්ඝ පරතරයක් නොවුවද මුලින් ඇති වූයේ පහන් සිල බව පැහැදිලි. මුලින් ඇති වුණේ මොකක්ද? පහන් සිල. එහෙනම් පහන් සිල පත්තු වෙච්ච නිසා තමයි පහන් තිරේ පත්තු වෙලා පහනේ ආලෝකයේ විහිදුණු නිසා තමයි ආලෝකය විහිදෙන්න පටන් ගත්තේ. පහන දැල් වෙච්ච නිසා පහන ගිනිගත්ත නිසා තමයි මේ එළිය විහිදෙන්න පටන් ගත්තේ. එහෙනම් උපාද මෙය උපන් කල්ලි මෙය ඇති වේ කියලා කියන්නේ අන්න ඒක. උපදිත ඇති කල උපදී කියන එකේ සඳහා උදාහරණයක්. මං හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නට ඇති. අපැහැදිලිතාවයක් තිබෙනවා නම් ඔබට ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීමක් සඳහා. එයින් පැහැදිලි කරන්නේ එක් දෙයක උපත තවත් දෙයක උපතට ප්‍රත්‍ය වන බවයි. මේකෙන් කියන්නේ එක දෙයක් උපදිනකොට තවත් දෙයකට ඒක ප්‍රත්‍යක් බවට පත් වෙනවා කියලා. එහෙනම් පහන් සිල ආලෝකයට ප්‍රත්‍යක් වුණා. පහන් සිල දෙයක උපත තවත් දෙයක උපතට ප්‍රත්‍ය වන බවයි. එතකොට ආලෝකය සඳහා ප්‍රත්‍යක් බවට පත් වෙනවා. ඒ අනුව පළමු වැකි දෙකින් පැවැත්ම හා ඉපැත්ම පිළිබඳවත් දෙවන වැකි දෙකින් නොපැවැත්ම හා නැති වී යාම පිළිබඳවත් සඳහන් වේ. මේ
මේ කරුණු හතර ගැන තමයි නැවත වතාවක් සඳහන් කරන්නේ. මුලින් පැවැත්මක් ගැන ඊළඟට නැවැත්මක් ගැන සඳහන් කරනවා කියලා මෙතන පැහැදිලි කරනවා. ඒක මම මුලින් සඳහන් කළා. අනුලෝම පටිලෝම කියන පටිච්ච සමුප්පාදයට අනුව කෙරෙන විග්‍රහය කෙටියෙන් දක්වපු අවස්ථාව තමයි මේ පටිච්ච සමුප්පාද මූල සූත්‍රයෙන් කෙරෙන්නේ. එක්තරාදි තටුවක් පහත්ව නොතිබිනි නම් අනෙක් තටුව ඊට සමාන්තරව උස්ව නොතිබෙනු ඇත. එක තරාදි තටුවක් ඉස්සෙලා තිබුණේ නැත්නම් අනිත් එක පහත් වෙලා තියෙන්නේ නැහෙනි. එකක් තව එකක් තිබුණු නිසා තමයි අනිත් එක පහත් වෙලා තියෙනවා කියලා පේන්න තියෙන්නේ. පහන්සිල නොහට ගත්තේ නම් ආලෝකයක්ද ඇති නොවේ. පහන දැල්ලුවාට පස්සේ තමයි අපිට ආලෝකය දකින්න පුළුවන්කම ලැබුණේ. පහන දැල්ලුවේ නැත්නම් ආලෝකයක් දකින්න නැහැ. මේ නැති කල්හි මෙය නොවේ. ආධ්‍යාත්මික කරුණවලදීද මෙම න්‍යාය ක්‍රියාත්මක වේ. එය පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාදයයි. ආධ්‍යාත්මික අපේ සිත තුළ ක්‍රියාත්මක වන කෙලෙස් සමග ක්‍රියාත්මක වෙන ජීවිතයේ සාංසාරික ගමන තුලත් මේ න්‍යායාත්මක ක්‍රමවේදය ඔස්සේ අපිට කතා කරන්නට පුළුවන් ඇති සහ නැති බව. ඇතිවීම සහ නැතිවීම හේතු ප්‍රත්‍ය අනුව යම්කිසි හේතුවක් යම්කිසි ප්‍රත්‍යක් අනුව සිද්ධ වෙන ආකාරය කතා කරන්නට හැකියාව අපිට තියෙනවා. ඒක කතා කරන න්‍යායාත්මක ක්‍රමය තමයි එහෙනම් පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියන්නේ. ඉහත සඳහන් වාක්‍ය යුගලයන්හි හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව දැක්වීමේ සියුම් වෙනස බුදුදහම වැඩිදුරට හැදෑරීමේදී වටහාගත හැකිය. අපි මුලින් සඳහන් කරපු ඒ ඉගැන්වීමේ අදහස ඉගැන්වීම් තව ටිකක් ඉදිරියට ඉගෙන ගන්නදී ඉගෙන ගන්න පුළුවන්. වෙනසයි සඳහන් කළේ ප්‍රවෘත්ති සම්බන්ධය හා උත්පාද සම්බන්ධය දැක්වීමේ වෙනසයි. වෙනසක් විදිහට එතනදී සඳහන් කරලා තියෙන්නේ ප්‍රවෘත්ති සම්බන්ධය. ඒ කියන්නේ පැවැත්මේ සම්බන්ධය. ප්‍රවෘත්ති කියන එකේ අදහස පැවැත්මේ සම්බන්ධය සහ උත්පාද සම්බන්ධය. ඉපදීමේ හට ගැනීමේ සම්බන්ධය කියන දෙක දැක්වීමේ වෙනසයි. මෙහිදී ඒ දෙකෙන්ම පැහැදිලි කරන්නේ සියල්ලම සහේතුක සප්‍රත්‍ය බවයි තේරුම් ගැනීම ප්‍රමාණවත්ය. ඒ දෙකින් අපි තේරුම් ගත යුතු දේ තමයි සියලුම දේට සප්‍රත්‍ය බවක්. අඩුම තරමේ පහන් සිලයි ආලෝකය අතර සම්බන්ධතාවයක් හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම තරාදියක් ගත්තම ඒ තරාදිය එකක් උස්ව එකක් පහත්ව තිබෙන්නට හේතුවක් සහ ප්‍රත්‍යක් තිබුණා. ඒ අනුව තමයි ඒ දේ සිද්ධ වුණේ කියලා අපි කතා කළා. එහෙනම් ප්‍රවෘත්ති සම්බන්ධය සහ උපාද සම්බන්ධය කියන දෙකම පැවැත්මේ පැවැත්මට යම්කිසි සම්බන්ධයක් තියෙනවා. යම්කිසි දෙයක් පවතිනවා නම් එහි සම්බන්ධයක් තියෙනවා. යම්කිසි දෙයක් හටගන්නවා නම් එතනදී සම්බන්ධතාවයක් තියෙනවා කියලා දැනගන්න හේතු ප්‍රත්‍ය සහිතව තමයි යමක් ඉපදෙන්නේ. යමක් පවතින්නෙත් හේතු ප්‍රත්‍ය අනුවයි කියන එක ගැන තේරුම් ගන්න තමයි ඒ උදාහරණ කතා කළේ. මෙතනදී කියනවා සියල්ලම සහේතුක සප්‍රත්‍ය බවයි. අපි ඒක තේරුම් ගන්න එක සියල්ලම සහේතුක සප්‍රත්‍ය බව තේරුම් ගන්න එක තමයි අපි මෙතනදී ඒ උදාහරණ වලින් බලාපොරොත්තු වෙන්නේ. සියලු දේම යම්කිසි ප්‍රවෘත්තියක් යම්කිසි පැවැත්මක් තියෙන යමක් වේ නම් ඒ තුලත් යම්කිසි දෙයක් හට ගැනීමේ ස්වභාවය හටගත්ත දෙයක් නම් හටගන්නවා නම් එතනදී හේතු ප්‍රත්‍ය සම්බන්ධයි කියන එක තේරුම් ගන්න තමයි ඒ උදාහරණ අපි කතා කළේ. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කළේ කෙසේද? බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කළේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහනවා. එහිදී උන්වහන්සේ මෙනෙහි කළේ ක්‍රමානුකූලව දුක ඇතිවන අයුරු හා දුක නැතිවන අයුරු අනුව. දුක ඇතිවෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ දුක නැතිවෙන ආකාරයත් පටිච්ච සමුප්පාද ධර්මයට පටිච්ච සමුප්පාද න්‍යායට අනුව මෙනෙහි කළා. ඉතින් අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන මේවා එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වීම නිසා හටගන්නා බව උන්වහන්සේ මෙනෙහි කළහ. මෙන්න මේ කියන
කරුණු පටිච්ච සමුපාද ධර්මයේ අන්තර්ගත වෙන කරුණු තමයි මේ තියෙන්නේ. අපි ඒක පැහැදිලිව තේරුම් ගන්නට බලමු. මේ තියෙන්නේ පටිච්ච සමුපාදයේ අංග. පටිච්ච සමුපාදයේ අංග 12ක් තියෙනවා. අපි මේ 12 මොනවද කියලා මේ කරුණු 12 කොහොමද අපි වෙන් කරලා හඳුනාගන්නේ කියලා බලමු. එතකොට භව, ජාති, ජරා, මරණ. මේ විදිහට අපි දැන් මෙතන ඔබට පේනවා පටිච්ච සමුපාදයේ අංග මොනවද කියලා. අවිජ්ජා පළවෙනි අංගය. අවිජ්ජා. ඊළඟට සංඛාර. පළවෙනි එක අවිජ්ජා. පළවෙනි අංගය අවිජ්ජා. ඊළඟට සංඛාර. තුන්වෙනි පටිච්ච සමුපාදයේ තුන්වෙනි අංගය විඥාන. ඊළඟට හතර නාම රූප. ඊළඟට පස්වෙනි කාරණේ සලායතන. ආයතන 6. ඊළඟට 6 පස්ස ස්පර්ශය කියන එක. ඊළඟට 7 වේදනා. සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන වේදනා. 8 තණ්හා. මේක චතුරාර්ය සත්‍යයේදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාර තුනකින් දක්වනවා. 9 උපාදාන. පංච උපාදානස්කන්ධේ. උපාදාන කියන එක රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ආකාරයට බෙදීමක් තියෙනවා. ඊළඟට භව. 10 වෙනි කාරණේ භව. කාම භව, රූප භව, අරූප භව කියලා භවයන් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. ජාති 11 වෙනි කාරණේ ඉපදීම් සිද්ධ වෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ, ඒ වගේම දිව්‍ය ලෝකේ, ඒ වගේම බ්‍රහ්ම ලෝක ආදී තැන්වල ඉපදීමක් සිද්ධ වෙන්න පුළුවන්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ජාතිය නිසා, ඉපදීම නිසා මෙන්න මේ කියන තත්වයට පත් වෙනවා. ජරා මරණ කියන තත්වයට පත් වෙනවා. ජරා මරණත් එක්ක තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන තත්වයන් වලට පුද්ගලයන් පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ගැන තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේදී මෙනෙහි කළේ. මෙතනදී හොඳින් මතක තියාගන්න පටිච්ච සමුප්පාදයේ අංග ටික ඒක තමයි පාඩමේ ඇතුළත් වෙලා තියෙන්නේ. යන මේවා එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වීම නිසා හටගන්නා බව උන්වහන්සේ මෙනෙහි කළා. අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නා බව. අවිද්‍යාව නොදැනීම අනවබෝධය නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර හේතුවෙන් විඥාන හටගන්නවා. විඥාන හේතුවෙන් නාම රූප ඇති වෙනවා. පුද්ගලයෙක් විදිහට හැදෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් වලින් මේ දක්වන නාම රූප ඇති වෙනවා. ඒ වගේම සලායතන කියලා කියන්නේ අස කන නාසය දිව ශරීරයේ මනස කියන මේවා. ඒ වගේම පස්ස ස්පර්ශය, ඒ වගේම වේදනාව, තණ්හාව, උපාදානය, භව, ජාති, ජරා, මරණ කියන මේ තත්වයන් වලට පත්වීම ගැන තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයට අනුව මෙනෙහි කරන්නේ. දුක ඇතිවෙන වන ආකාරය, දුක ඇතිවන නැතිවන ආකාරය, දුක ඇතිවෙන ආකාරය දැක්වීම අනුලෝම පටිච්ච සමුප්පාදය. මම මුලින් මේ ගැන මතක් කළා. දුක ඇතිවෙන ආකාරය දැක්වීම තමයි අනුලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඊළඟට දුක නැතිවෙන ආකාරය දැක්වීම
පටිලෝම පටිච්ච සමුප්පාදය. දුක ඇතිවෙන ආකාරය දැක්වීම අනුලෝම පටිච්ච සමුප්පාදය, දුක නැතිවෙන ආකාරය දැක්වීම පටිලෝම පටිච්ච සමුප්පාදයේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරලා තියෙනවා. මේ කියන කරුණුවලට අනුව දුක ඇතිවෙන ආකාරයත්. එවගේම අවිද්‍යාව දුරු කිරීම නිසා සංස්කාර දුරු වෙනවා. සංස්කාර නැති වෙනකොට විඥානය නැති වෙනවා. විඥානය නැති වෙනකොට නාම රූප නැති වෙනවා. නාම රූප නැති වෙන තැන සලආයතන නැති වෙනවා. සලආයතන නැති වෙන තැන පස්සේ ස්පර්ශ සිද්ධ වෙන්න අවස්ථාවක් නැහැනේ. ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් නැති වෙනකොට ස්පර්ශයක් සිද්ධ වෙන්න විදිහක් නැහැනේ. ස්පර්ශයක් සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම ආයතන 6 තියෙන්න ඕන. ඒ ආයතන නැති වෙනකොට ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශයක් යම්කිසි ස්පර්ශයක් සිද්ධ වුණේ නැති වුණාම විඳීමක් සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන සැපසහගත දුක්සහගත සහ මධ්‍යස්ථ වේදනාවන් නැති වෙනවා. යම්කිසි දෙයක් විඳීමක් නැති වුණොත් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාවන් නැති වෙන්න විදිහක් නැහැ. ත්‍රිවිධාකාර තෘෂ්ණාවන් නැති වුණොත් එහෙම තෘෂ්ණාව පුද්ගලයාට නැති වුණොත් කොහොමද උපාදානය කියන එකක් පවතින්නේ? උපාදානය කියන එකක් පවතින විදිහක් නැහැ. දැඩි උපාදානයෙන් යුක්තව ක්‍රියා නොකිරීම හේතුවෙන් භවය කියන එකක් නැවත ඇතිවීමක් කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නැවත ඇතිවීමේ තත්වයෙන් තොර භාවයටපත් වුණාම තොර වුණාම ජාති හේවත් ඉපදීම කියන තත්වයෙන් මිදෙනවා. ඉපදීම කියන තත්වයෙන් මිදුණට පස්සේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දේවල් වලට පුද්ගලයෙක් කියලා කෙනෙක් පත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි පටිලෝම පටිච්ච සමුප්පාදයේ විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි විස්තර සහිතව බලමු. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර හටගන්නවා. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වේ. විඥානය ඇති වෙන්නේ මෙතනදී විඥාන කියලා කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ කියන්නේ විඥාන. විඥාන කියලා කියන්නේ අපි බාහිර අරමුණු දැන ගැනීම. අපේ ඉන්ද්‍රියන් වලින් අපි හිතමුකෝ රූපයක් දැකලා අපි රූපයක් දකිනවා. ඇසෙන් රූපයක් දකිනවා. ඒ රූපය ගැන විඥානයක් ඇති කරගන්නවා. රූපය පිළිබඳව දැනීමක් ඇති කරගන්නවා. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ශබ්දයක් ඇහුනට පස්සේ ශබ්දය ගැන අපි දැනීමක් ඇති කරගන්නවා. ඒකට කියනවා සෝත විඥානය කියලා. ඒ විදිහට ඇති කරගන්න විඥාන වලට තමයි කියන්නේ විඥාන කියලා. එතකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙයි. නාම රූප කියන දෙක ඇති වෙනවා විඥානයත් එක්ක. විඥානයත් එක්ක තමයි නාම රූප කියන දෙක පුද්ගලයා තුළ ඇති වෙන්නේ. එහෙම නැත්නම් මෙතනදී අපිට ගන්න පුළුවන් පටිච්ච සමුප්පාද ධර්මය ගැන කතා කරන නිසා විඥාන කියලා කියන්නේ පුද්ගලයාගේ කර්ම ශක්තියින් සහිත සිත. කුසල කර්ම අකුසල කර්ම ශක්තියින් සහිත සිත. කුසල ඒ වගේම අකුසල ශක්තියින් සහිත සිතක් තිබුණට පස්සේ පුද්ගලයෙක් නැවත ප්‍රතිසන්දියකට ගමන් කරනවා. මව් කුසක් තුළ පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් හට ගැනීමක් සිද්ධ වෙනවා. එතනදී නාම රූප කියන දෙකම ක්‍රියාත්මකයි. නාම රූප කියලා කියන්නේ නාම කියලා කියන්නේ පුද්ගලයාගේ මේ මානසික ස්වභාවයක් සහිත රූපයක් සත්‍යයක් විදිහට හට ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා විඥාන කියන අවස්ථාවේ තිබුණු කර්ම ශක්තියින් සහිත සිත මුල් වුණා. ඒ මුල් වෙච්ච සිත ඒ සිත තමයි ගන්ධබ්බයක් විදිහට ගමන් කරනවා කියලා කියන්නේ. මවකගේ කුස තුලට ගමන් කරලා කලල රූපයක් බවට පත් වෙනවා. මවගේ ඍතුවීම ඒ වගේම මව් ගැබක් තුල පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙනවා. කර්ම සහිත විඥාන සිතක් ගමන් කරලා. ඊළඟට නාම රූප ප්‍රත්‍යයෙන් සදායතන වෙයි. නාම රූප ඇති වුණාම මේ පුද්ගලයා කලල් රූපයක් විදිහට ක්‍රමයෙන් වැඩිලා ආවට පස්සේ ඔහුට නාම රූප දෙක තියෙනවා. නාම රූප දෙක තියෙන නිසා මව් කුස තුලදී ටිකක් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉපදුනාට පස්සේ මේ පුද්ගලයා නැවත වතාවක් ඇස කන නාසය දිව ශරීරයේ මනස ආදී මේ ඉන්ද්‍රියන් සහිතව වර්ධනය වීමකට පත් වෙනවා. එහෙම වර්ධනය වෙච්ච ඉන්ද්‍රියන් සහිත පුද්ගලයා මොකද කරන්නේ? ඇසෙන් රූප, කනෙන් ශබ්ද, ඒ වගේ ස්පර්ශයන් ලබනවා. ඇසෙන් රූප, කනෙන් ශබ්ද,
මේ විදිහේ ස්පර්ශ ලබනවා. ඒ ලබන ස්පර්ශ ඔහු විසින් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් විඳීමකට පත් කරගන්නවා. ඒ විඳීමකට පත් කරගන්න පුද්ගලයා ඒවා වේදනාව තණ්හාවෙන් අරගන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හාවන්, තෘෂ්ණාවන්, ආසාවන් බවට පත් කරගන්න. ඒ ආසාවන් බවට පත් කර ගැනීමේ අරමුණු, ඒ ආසාවන් ඔහු විසින් මම මගේ කියලා දැඩි ලෙස තමන්ගේ හිතින් අල්ලා ගැනීමක් කරනවා. එහෙම හිතින් අල්ලා ගැනීමක් කළාට පස්සේ අනිවාර්යෙන්ම නැවත භවයක් කරා ගමන් කිරීමේ තත්වයට පුද්ගලයා පත් වෙනවා. නැවත භවය කරා ගමන් කරන තත්වයට පත් වෙනවා. භවය තුල ගමන් කරන්නට සුදුසු වෙන විදිහේ උපාදානයන්ගෙන් යුක්ත වෙච්ච පුද්ගලයා අනිවාර්යයෙන්ම ජාති කියන තත්වයට පත් වෙනවා. ඉපදීම එහෙම නැත්නම් පහළවීම, හට ගැනීම කියන තත්වයට පත් වෙනවා. එහෙම පත් වෙන පුද්ගලයා මොකද වෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී දුක්ඛයන් වලට පත් වෙනවා. ඒ දුක්ඛයන් වලට පත් වෙනවා. ඉතින් ඒ විදිහට පුද්ගලයාගේ මෙසේ දුක්ඛ රාශියේ හට ගැනීම වේ. දුක්ඛ රාශිය හට ගැනීම එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ එක භවයක් තුල ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ ජාති ජරා ශෝක පරිදේව ආදියට පත් වෙමින් මරණයට පත් වෙන පුද්ගලයා නැවත වතාවක් අවිද්‍යාව හේතුවෙන් විඥාන, නාම රූප, සලආයතන මේ කියන දේවල් සම්බන්ධ වෙමින් නැවත වතාවක් පුද්ගලයා සසර තුල ගමන් කරනවා. ඒ විදිහට තෘෂ්ණාව මූලික කරගෙන, අවිද්‍යාව මූලික කරගෙන පුද්ගලයා නැවත සංසාරේ ගමන් කිරීම තමයි මේ භව චක්‍රය කියලා කියන්නේ. එහෙනම් මේ අනුලෝම පටිච්ච සමුප්පාදයයි. අනුලෝම පටිච්ච සමුප්පාදය කියලා කියනවා. එහෙනම් දුක පුද්ගලයා තුල ඇති වෙන ආකාරය. ඊළඟට පටිලෝම පටිච්ච සමුප්පාදයේ පහත දැක්වේ. පටිලෝම පටිච්ච සමුප්පාදයේ මම මුලිනුත් පැහැදිලි කිරීමක් කළා. පටිලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අවිද්‍යාවේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ. ඔය විදිහට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැතිවීමෙන්, අවිද්‍යාව සම්පූර්ණම දුරු කිරීමෙන්, ප්‍රඥාව පහළ කර ගැනීමෙන් සංස්කාර ඇතිවීමේ තත්ත්වය දුරු කරගන්න, නැති කරගන්න පුළුවන්. සංස්කාර නැති කරගත්තට පස්සේ, දුරු කරගත්තට පස්සේ මෙතනදී සංස්කාර කියලා කියන්නේ කුසල් අකුසල් ආදී, පිං පව් ආදී, පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආදී, පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආදී නිසා මොකද වෙන්නේ? විඥානේ පිං පව් සහිත විඥාන සිතක් තියෙනවා. මෙතනදී කියන්නේ පිං පව් කුසල පිං පව් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර පිං තිබුණොත් දිව්‍ය ලෝක ආදී භවයන් වල ඉපදෙනවා. පව් කරලා තිබුණොත් සතර අපාගාමී තත්ත්වයටපත් වෙනවා. මේ ඉතින් ඒ විදිහට ගමන් කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහේ පිං සහ පව් කියන ශක්තියින් සහිත පුණ්‍ය ශක්තියින් සහ මේ පාප ක්‍රියාවන් තුළින් ලැබුණු ශක්තියින්, පාපකාරී විපාක සහිත විඥානසිත අන්න සසර තුල ක්‍රියාත්මක වෙනවා. ඒ සසර තුල ක්‍රියාත්මක වෙනකොට විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධේ වේ. විඥාන සංස්කාර දුරු කරාට පස්සේ, පිං පව් දුරු කරාට පස්සේ එතනදී විඥානය කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විඥානය නිරුද්ධ කරගන්න පුළුවන්. විඥානය නිරුද්ධ කළාට පස්සේ ඒ තුල කුසල අකුසල ශක්තියින් ආදී විනාශ කළාට පස්සේ, ඒ කියන්නේ කෙලෙස් සම්පූර්ණ නැති කරාට පස්සේ, රහත් භාවයේ ආදී ලබා ගත්තට පස්සේ නාම රූප නිරෝධය සිද්ධ වෙනවා. නාම රූප කියන දෙක නිරුද්ධත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් සසර තුල අපේ හිත කුසල අකුසල පුණ්‍ය පාප කියන ශක්තියින් එක්ක සම්බන්ධයි. ඒක තමයි මෙතන විඥාන කියන එකකින් දක්වලා තියෙන්නේ. එතකොට ඒ සියලු දේම නිරුද්ධ කළාම නාම රූප කියන එක නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වුණාම සදායතන නිරෝධය වෙනවා. සදායතන නිරෝධය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේවා ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ස්පර්ශ නිරෝධය වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනවා. ආයතන නැති වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ඊළඟට වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. වේදනාව නැති වෙනවා.
වේදනාව නැති වෙනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. විඳීම් නිසා තමයි අපි තණ්හාව ඇති කරගන්නේ. තණ්හා නිරෝධය වුණාට පස්සේ අපිට උපාදානය කරගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරෝධය වුණාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ භවය නිරුද්ධත්වයට පත් වෙනවා. භවය නැති වෙනවා. භවය නිරුද්ධත්වයට පත් වුණාම ජාති කියන තත්ත්වේ නැති වෙනවා. ජාති කියන තත්ත්වේ නැති වුණාම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී තත්ත්වයන් හැම එකක්ම නිරුද්ධත්වයට පත් වෙනවා. පුද්ගලයා නැවත මරණයට පත්වීම, ඉපදීමට පත්වීම කියන තත්ත්වයන්ගෙන් මිදීමට පත් වෙනවා. කියන්නේ රහත් භාවයට පත්වීම. එහෙම නැත්නම් බුද්ධත්වයට පත්වීම, කෙලෙස් සංසිඳීමකට පත්වීම, නිරෝධයට පත්වීම කියලා අපිට දක්වන්න පුළුවන්. මෙහි අවිජ්ජා නම් ඇත්ත ඇති සැටියෙන් නොදැනීමයි. මං හිතන්නේ අනුලෝම සහ පටිලෝම පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලා ඉතාමත් හොඳින් පැහැදිලි වෙන්නට ඇති. අනුලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අවිද්‍යාව මූලික කරගත් ගැනීම නිසා පුද්ගලයා තුළ සාංසාරිකමය වශයෙන් දුක ඇති වෙන විදිහ. පටිලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අවිද්‍යාව දුරු කිරීමෙන් හේතුවෙන් සම්පූර්ණ වශයෙන් පුද්ගලයා නිරුද්ධ කරන හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය තමයි පටිලෝම පටිච්ච සමුප්පාදයෙන් කතා කරන්නේ. එතනදී කතා කරන විශේෂ කාරණයක් තමයි අවිද්‍යාව කියන එක ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. ලෝකයේ සිද්ධ වෙන කාරණාවන් ඇත්තම දේ මේක තමයි කියලා තේරුම් ගන්නේ නැතිව මුලාව ඒ වගේම මායාකාරී ලෝකයේ තුල අපිට පේන්නේ නැති ලෝකයේ ඇත්ත ස්වභාවයේ නොවන දේවල් නැතිවීමෙන් යුක්තයි, විනාශ ස්වභාවයට පත් වෙනවා, විපරිණාමයට පත් වෙනවා කියලා පේන්නේ නැතිකම, ඒක තේරුම් නොගන්නා ස්වභාවය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එනම් චතුරාර්ය සත්‍ය නිස්සලස අවබෝධ නොවීමයි. චතුරාර්ය සත්‍ය දුකක්, දුකට හේතුවක්, ඒ වගේම දුක නැති කිරීමක්, දුක නැති කිරීම සඳහා මාර්ගයක් තියෙනවා කියලා තේරුම් නොගෙන ක්‍රියා කිරීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ කියලා තවත් ආකාරයකින් විස්තර කරනවා. සංස්කාර නම් සිතින් කයින් වචනයෙන් කරන පින් පවුය. මම මතක් කළා හිත කය වචනය කියන දොරටු තුනෙන් සිද්ධ කරන පින් සහ පව් වලට තමයි සංස්කාර කියලා කියන්නේ. විඥාන නම් මව් කුස පිළිසිඳ ගන්නා සිතයි. මව් කුසක් තුල පිළිසිඳ ගන්න සිතට කියනවා විඥානය කියලා. ඒ සිත හා සම්බන්ධ වන වින්දන ශක්තිය ආදී නාම ධර්ම හා මූලික රූප කොටස් නාම රූප නම් වේ. නාම ධර්ම රූප ධර්ම කියලා කියන්නේ අන්නේ කොටස්. රූප ශබ්ද ආදී අරමුණු ගැනීමට සුදුසු පරිදි සැකසෙන චක්කු සෝත ආදී සදායතනයි. රූප අරමුණු ගැනීම සඳහා සැකසෙන ඉන්ද්‍රියන් තමයි ආයතන තමයි චක්කු සෝත ගහන જીවහා කාය මන කියන ආයතන 6. පස්ස නම් ස්පර්ශයයි. එනම් ඇස ආදී ඉන්ද්‍රියන් සමග රූපාදී අරමුණත් ඒ සමග ක්‍රියාත්මක වන විඥානයත් එකට එකතු වීමයි. ඒ ස්පර්ශය නිසා දැනෙන සැප දුක් ආදී වේදනාවයි. සැප දුක් අදුක්කම සුඛ කියන වේදනාවන් මම සඳහන් කළා. තණ්හා නම් ඒ වින්දනයන් නිසා රූපාදියට ඇලුම් කිරීමයි. තණ්හාව කියලා කියන්නේ රූපාදියට ඇලුම් කිරීම. ඇලුම් කිරීම නිසා ඒ අරමුණු දැඩි ලෙස සිතින් ග්‍රහණය කිරීම උපාදානයයි. දැඩි ලෙස සිතින් ග්‍රහණය කරගන්නවා, සිතින් අල්ල ගන්නවා. මගේ මම ආදී වශයෙන්. කර්ම ශක්තිය නිසා නැවතත් ලබන උපත ජාතියන්ෙන් අදහස් කරේ. ජාති කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? කර්ම ශක්තිය නිසා නැවත ලබන උපත තමයි ජාති කියලා කියන්නේ. උපතින් පසු සිදුවන දුක් කීපයක් ඊළඟ වචන වලින් දැක්වේ. ජරා නම් දි รา යෑමයි උපත සිදු වුණාට පස්සේ දි รา යෑම සිද්ධ වෙනවා. මරණ නම් ශරීරයේ බිඳී යාම. අපේ ශරීරයේ බිඳිලා යන එක කරදර විපත් නිසා පසුතැවීමට සිදුවීම ශෝක කියලා කියනවා. ඒ වගේම වැළපීම පරිදේවයයි. වැළපීම කියලා කියන්නේ දැඩිසේ වැළපීමට පත්වීම පරිදේව කියලා කියන්නේ. හිතේ දැවීම කියන එක. හිතේ දැවීම නිසා තමයි අපි වැළපීම් වලට පත් වෙන්නේ. කායික පීඩා දුක් නමිනුත් මානසික පීඩා දෝමනස්ස නමිනුත් දැක්වෙන අතර කායික පීඩා දුක් විදිහට හඳුන්වනවා. මානසික පීඩා දෝමනස්ස හිත තුළ වේදනාබර තත්වයට තමයි හිත තුළ ඇති කරගන්න වේදනාබර තත්වයට තමයි දෝමනස්ස කියලා කියන්නේ. උපායාස නමින් දැක්වෙන්නේ සුසුම්ලන ගතිය හෙවත් සිතේ වෙහෙස කර ගතියයි. උපායාසය කියලා කියන්නේ හිතේ සුසුම්ලන ගතිය. අපි සමහර වෙලාවට සුසුම්ලමින් මොකද කරන්නේ කියන අදහසකින් වන්නේ ඒ වගේ තත්වයක් තමයි
සිතේ වෙහෙසකර ගතිය තමයි උපායාස කියලා කියන්නේ. අපි ශෝකයට ගොඩාක් ශෝකයට පත් වෙලා අවසානයේදී ඒ ගැන හිත ඉන්නකොට අපිට සමහර වෙලාවට සුසුම්ලමින් ඉන්නවා. අපිට නොදැනීම සුසුම් ලෑමක් සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවට තමයි කියන්නේ. අන්න ඒ தત્ත්වය තමයි උපායාස කියලා කියන්නේ. දුකෙහි ඇතිවීම ලෙස සැලකෙන්නේ මේ සියල්ලේ ක්‍රියාත්මක වීමයි. ඒවායේ නැතිවීම දුකෙහි නැතිවීමයි. දුකෙහි ඇතිවීම කියලා කියන්නේ අනුලෝම පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ මේ හැම දෙයක්ම හට ගැනීම, ඇතිවීම. ඒ වගේම පටිලෝම පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ හැම දෙයක්ම දුරු කිරීම, නැති කිරීම. දුක ඇතිවීම හේතු ප්‍රත්‍ය අනුව සිදුවෙන බව හා ඒ හේතු ප්‍රත්‍ය වෙනස් වීමෙන් දුක නැතිවන බවයි පටිලෝම පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ. එසේ නොමැතිව ඒවා ඉබේ අහේතුකව හෝ කිසියම් දෙවි කෙනෙකුගේ මැවිල්ලක් අනුව සිදු නොවන බවයි ඉහත සඳහන් පරිදි ජරා මරණ ආදී පුද්ගල දුක් පමණක් නොව සමාජගත දුක හෙවත් ගැටලුද ඇතිවන්නේ හා නැතිවන්නේ ප්‍රතිත්‍ය සම්පාද න්‍යායට අනුකූල වේ. එහෙනම් අපි කතා කළේ සාමාන්‍ය පුද්ගලයාට සාංශාරිකමය වශයෙන් දුක ඇතිවීමේ ප්‍රශ්නය. එතකොට සමාජය තුලත් පුද්ගලයන් තුල වෛරය, ද්වේෂය, ක්‍රෝධය ආදී හැම දෙයක්ම ඇති වෙන්නේ තණ්හාව මූලික කරගෙන. ඒ වගේම අවිද්‍යාව මූලික කරගෙන, අනවබෝධය මූලික කරගෙන තමයි පුද්ගලයන් තුල සමාජගත දුක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ සඳහා බලපාලා තියෙන්නේ හේතු ප්‍රත්‍ය සමவாயයක්. ඒ සඳහා හේතු ප්‍රත්‍ය විදිහට තෘෂ්ණාව, අවිද්‍යාව ආදී හේතු ප්‍රත්‍ය හේතු වෙලා තියෙනවා. එනම් හැම සමාජ ගැටලුවකටම හේතු හා ප්‍රත්‍යක් ඇත. ගැටලු විසඳන්නේ එම හේතු හා ප්‍රත්‍ය ඉවත් වීමෙනි. ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව විසඳෙන්නේ ඒ හේතු සහ ප්‍රත්‍ය ඉවත් කළාම. අවිද්‍යාව ඉවත් කළාම, තෘෂ්ණාවෙන් පුද්ගලයා දුරු වුණාම, ඒ වගේම ද්වේෂයෙන් පුද්ගලයා දුරු වුණාම, ගහ බැන ගැනීම, මරා ගැනීම ඒ ආදීන් දුරු වෙනවා. ඒ වගේම ආසාව දුරු කළාට පස්සේ පුද්ගලයාට සමාජයේ හැම කෙනා සමග සුහදශීලීව කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආත්මාර්ථකාමීව තමන්ගේ යහපත වෙනුවෙන් අනිත් අයව ඝාතනය කරලා, අනිත් අයට පීඩාවන් ඇති කරලා එහෙම ක්‍රියා කරන තත්වයටපත් වෙනවා. එබැවින් මේ විශ්ව ව්‍යාප්ත සදාතනික ධර්මතාවයක් විදිහට හේතුප්‍රත්‍ය ස්වභාවය, එහෙම නැත්නම් හේතුඵලවාදයේ විශ්ව ව්‍යාප්ත ස්වභාවයක් විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්. එම ධර්මතාව බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් ක්‍රියාත්මක වන්නකි. සාමාන්‍ය හැමදේම හේතු ප්‍රත්‍ය අනුව සිදුවීම බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කරන්නේ ඒ අවබෝධ කරගෙන ලෝකයට දේශනා කිරීමයි. බුද්ධෝත්පාද කාලයකදී සිද්ධ වෙන්නේ ඒ தત્ත්වයේ තේරුම් අරගෙන අවබෝධ කරගෙන බුදුවරයින් වහන්සේලා ඒක ලෝකයට දේශනා කිරීම. එහෙනම් මේ පුහුණුවට කියන කොටසේ තියෙන පටිච්ච සමුප්පාදයේ අනුලෝම ක්‍රමය තමයි දැක්වෙන්නේ. එය පාඩම් කරගන්නට කියලා මතක් කරනවා. මම එක වතාවක් කියන්නම්. ඊට පස්සේ ඔබට පුළුවන් මේ කොටස පාඩම් කරගන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා. පත්‍ය කියලා කියන්නේ ප්‍රත්‍ය කරගෙන, හේතු කරගෙන කියන එක. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මෙන්න මේ ආකාරයට සියලුම දුක්ඛයන්ගේ සම්භවය හට ගැනීම සිද්ධ වෙනවා කියන එක තමයි අවසාන වාක්‍යයේ තේරුම. ඒව මේතස්ස කේවලස්ස සියලුම, කේවලස්ස කියලා කියන්නේ සියලුම දුක්වල දුක්ඛක්ඛන්දස්ස දුක්ඛක්ඛන්දයන්ගේ සමුදයෝ හට ගැනීම සිද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් මේ පුහුණුවට කියන කොටසේ තියෙන පටිච්ච සමුප්පාදයේ අනුලෝම ක්‍රමය පාඩම් කරගන්න. ඒ වගේම මම හිතනවා මේ පාඩම කිහිප වතාවක් නැවතත් බලනකොට ඔබට හොඳ අවබෝධයක් මේ පිළිබඳව ඇති කරගන්නට පුළුවන්. එහෙමනම් අපි 10 ශ්‍රේණියට අයත් තවත් වෙනත් පාඩමකින් මේ විදිහටම සාකච්ඡාවක් පවත්වමු. මේ පාඩමෙන් සමුගනිමු. එහෙනම් තෙරුවන් සරණයි.